හරි. හරි. හැමෝටම මේ මම ලියන බෝඩ් එක පේනව නේද? හැමෝටම පේනවද? පේන්නේ පේනවද කියලා පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න. පේනව නේද? PowerPoint presentation එකක් පේනවද? PowerPoint presentation එකක් පේනවද? කවුරුත් නැද්ද? ඔව් නේ. හරි. පේනවා නේ. හරි. 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 අපි පටන් ගමු එහෙනම් මේ මම රෙකෝඩින් එක දාලා තියෙන්නේ. හරිද? හරි. දැන් එතකොට අපි දෝලන හතරංග තමයි මං කිව්වේ පටන් ගමු කියලා. මොකද අපි දෝලන හතරංග ටිකක් අර පටන් ගත්තේ නෑ. ටික කාලයක් අපි නවත්තලා තිබ්බා වගේ වුණානේ පොඩ්ඩක් නේ. සති දෙකක් තුනක්. ඒ නිසා පොඩ්ඩක් දෝලන හතරංග කරලා ඒක කොහොම හරි අන්තිම ටික තියෙන්නේ. උනාට තව දවස් දෙකමාරක් විතර ඇයි ඔක ඉවර වෙනවා. හරිද? හරි. දැන් එතකොට දෝලන හතරංග වල අපි කතා කර හිටිය කොටියට මතක ඇති සුසර කිරීම සම්බන්ධයෙන් නේ. සුසර කිරීමනේ කතා කරේ අන්තිමටනේ. මං හරි නේද? හරි. සුසර කිරීම කියන්නේ ඔක අපි දන්න වචනේ තමයි ටියුන් කරනවා කියන එක නේ. ටියුන් කරනවා. ඒ කියන්නේ ටියුන් කරනවා කියන්නේ අපි දන්නවා මොකක් හරි සංගීත ස්වරයක් සංගීත භාණ්ඩයක් මොකක් හරි සංඛ්‍යාතයකට සුසර කරනවා කියන්නේ ඒ සංඛ්‍යාතයට අර සංගීත භාණ්ඩේ සමාන කරනවා. ඒ සංඛ්‍යාතයම ගෙන දෙන විදිහට ඒ සංගීත භාණ්ඩේ අපි විකරණය කරනවා. කියන්නේ ඒක වෙනස් කරලා හද ගන්නවා. ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? සුසර කිරීම කියලා. එතකොට මේ සුසර කිරීම කියන දේ ගත්තට පස්සේ ඒක ප්‍රධාන ආකාර තුනක් මං කියලා දුන්නා ඔය කට්ටියට සුසර කිරීම පිළිබඳව. හරිද? ඒවා හොඳට මතක තියාගන්න ඕනේ. මොකද ඕවා විභාගෙට ඒ විදියටම අහනවා. හරිද? හරි. ඒ නිසා ඒවා හොඳට මතක තියාගන්න. පළවෙනි එක තමයි ශ්‍රවණයෙන් සුසර කරන්න පුළුවන්. ශ්‍රවණයෙන්. ඒ කියන්නේ ශ්‍රවණ ඉන්ද්‍රයන්ගේ. ඒ කියන්නේ දැන් ඒක හැමෝටම කරන්න බෑ. මං එදා ඔය කට්ටියට පැහැදිලිව කියලා දුන්නා. ඒ ශ්‍රවණයෙන් සුසර කිරීම කරන්න පුළුවන් වෙන්නේ එක්තරා ආකාරයකට ඒවා ගැන පුහුණුවීමක් ලද පුද්ගලයන්ට පමණයි ඒ ශ්‍රවණය මගින් සුසර කිරීම කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඊළඟ ආකාරය තමයි අපි කතා කරපු වඩාත් වැදගත්ම සහ නිර්වද්‍යම ආකාරය තමයි ඊළඟ ආකාරය මොකද්ද? නුගැසුම් මගින් සුසර කිරීම. ඒකත් ඔය කට්ටියට මම කියලා දුන්නා නුගැසුම් මගින් කොහොමද සුසර වෙන්නේ කියලා. අපි ගත්තාම දැන් අපි හිතමු දොනිමානයක් ගත්තාට පස්සේ ඒ දොනිමානයේ අපි දැක්කහම මේ සේතු දෙක අතර දුර තියෙනවනේ. දැන් ඔය කට්ටියට මතක ඇති ඕවා. හරිද? මතක තියාගන්න ඕනේ ඕවා. හරිද? මෙහෙම සේතු දෙක ගත්තට පස්සේ මේ සේතු දෙක අතර දුර තියෙනවනේ මේක L කියලා ගන්න. මේ සේතු දෙක අතර දුර L. මේ L වෙනස් කර අපිට පුළුවන් විවිධ සංඛ්‍යාතයන් මේකෙන් නිපදවන්න නේ. ඊට පස්සේ අපි ගාව තියෙනවා මොකද්ද? මෙතන තියෙනවා සරසූල. මේ සරසූලට මොකක් හරි සංඛ්‍යාතයකුත් තියෙනවා. එතකොට මේ සුසර කරනවා කියන්නේ මේ සංඛ්‍යාතයට මේ දොනිමාන කම්බියේ සංඛ්‍යාතය සමාන කිරීම තමයි අපි මෙතනදී සිදු කරන්නේ. එතකොට ඒක කරද්දී හොඳට අහගන්න මෙන්න මේ සරසූලේ සංඛ්‍යාතයයි මේ දොනිමානයේ සංඛ්‍යාතයයි ආසන්න වශයෙන් සමාන වුණාම තමයි අපිට ශ්‍රවණය කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ මොනවාද? නුගැසුම්. එතකොට එතන නුගැසුම් ශ්‍රවණය කරපු ගමම්ම මේක 100%ක් මෙයාගේ මෙයයි සුසර වෙලා නැහැ. ඒ නිසා අපි එතනින් එහාට පොඩ්ඩක් තව දුරටත් සේතු දෙක අතර දුර පොඩ්ඩක් වැඩි කරලා නුගැසුම් නැසෙන තුරු සේතු දෙක අතර දුර වැඩි කරලා අපි නවත්තනවා. එතකොට මේ දොනිමාන කම්බියත් අර තියෙන මේ සරසූලත් දෙක මොකද වෙලා තියෙන්නේ? ටියුන් වෙලා එහෙම නැත්නම් අපි කියනවා ඒකට මොකක් කියලාද? සුසර වෙලා තියෙන්නේ. හරිනේ. ඒ නිසා ඒවා හොඳට මතක තියාගන්න ඕනේ. ඒක කරන්නේ අන්න ඒ විදිහට තමයි ඒක සිදු කරන්නේ. ඒ තමයි මොකද්ද? නුගැසුම් මගින්. මේ නුගැසුම් මගින් සුසර කිරීමේදීත් ගොඩක් වඩාත් නිර්වද්‍ය ක්‍රමයක වුණාට ඒකෙත් පොඩි බාධාවන් තියෙනවා. මොකද සමහර පුද්ගලයෝ ඉන්න පුළුවන් මේ නුගැසුම් ඇහෙන්නේ නැති වෙන්නේ. කියන්නේ ඇහෙන්නේ නැති පුද්ගලයෝ ඉන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ පුද්ගලයන්ට මේක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා නුගැසුම් මගින් සුසර කිරීම. ඊළඟ ක්‍රමය තමයි අනුනාදය මගින් සුසර කිරීම. ඒක තමයි ගොඩාක් ප්‍රචලිතම ක්‍රමේ. ඒ වගේම මේ ප්‍රචලිත ක්‍රමේ තියෙන අවාසිත් තියෙනවා. ඒකේ හරියටම සුසර වෙන අවස්ථාවේ නොවන අවස්ථාවක අපි ඒකේ පාවිච්චි කරන අනුනාදය සඳහා පාවිච්චි කරන කඩදාසි ආරෝහකය විසි වෙලා යෑම නිසා අපිට නියමාකාර අනුනාද වන දිග ලබා ගැනීමට හැකියාවක් එතනදී නොලැබෙන්න පුළුවන්. හරිද? ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න වඩා ප්‍රචලිත ක්‍රමය අනුනාද ක්‍රමය වුණාට
එතනදී අපිට තියෙන විශේෂ වැදගත්කම තමයි එතන නිර්වද්‍යතාවය පොඩ්ඩක් අඩුයි මොකට සාපේක්ෂවද මේ නුගැසුම් මගින් සුසර කිරීම සම්බන්ධයෙන් කතා කරද්දී. එතකොට දැන් මේ අවස්ථා තුනම ගත්තට පස්සේ මේ අවස්ථා තුනක් තියෙනවනේ මං කියවනේ පළවෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි ශ්‍රවණයෙන් සුසර කිරීම. සුසර කිරීම ශ්‍රවණයෙන් හරි. දෙවෙනි එක තමයි මොකද්ද? මං කතා කරේ නුගැසුම් මගින් නේ. නුගැසුම් මගින් සුසර කිරීම. සුසර කිරීම. අන්තිම එක තමයි අපි කතා කරේ අනුනාදය මගින් සුසර කිරීම. හරිද? එතකොට මේ අවස්ථා දෙකේදීම මෙන්න මේ අවස්ථා දෙකේදීම කම්බියත් දැන් මේ අපි ගත්ත දොනිමාන කම්බියත් කම්පණය කරන්න ඕනි සරසූලත් කම්පණය කරන්න ඕනි මේ අවස්ථා දෙකේදීම. මොකෙන්ද? ශ්‍රවණේනුයි නුගැසුම් මගින් සුසර කිරීමේදී. හැබැයි අනුනාදයේදී අපිට මේ කම්බිය කම්පණය කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව අපි දන්නවා කම්පණය කරපු සරසූල අපි මේ දොනිමාන පෙට්ටිය උඩ තිබ්බට පස්සේ ඒකේ ශක්තිය මගින් තමයි මෙයා ඉබේම කම්පණයට ලක් වෙන්නේ. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. ඒකේ දෙකේ තියෙන වෙනස්කම, ඒ තුනේ තියෙන වෙනස්කම තමයි මේකෙදි කම්බිය අනුනාද කිරීම නැත්නම් කම්බිය කම්පණය කිරීමට අවශ්‍යතාවයක් ඕනි වෙන්නේ නැහැ. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. පාවිච්චි කරද්දී මේ ප්‍රශ්න වලට ඕවා සමහරවිට විභාගෙදී අහන්න පුළුවන්. හරිනේ? හරි. ඊට පස්සේ අපි කතා කරා මොකද්ද අපි කතා කරා නොදන්නා සරසූලක සංඛ්‍යාතය හෙව්වා. මතකද? නොදන්නා සරසූලක සංඛ්‍යාතය හෙව්වා. ඒ ප්‍රැක්ටිකල් එකෙන් තමයි මට මතක විදියට නැවැත්තුවේ. හරිද? ඒ ප්‍රැක්ටිකල් එක මතකද? මොකද්ද අපි කතා කරේ? නොදන්නා සරසූලක එහෙම නැත්නම් අඥාත සරසූලක සංඛ්‍යාතය හෙව්වා දොනිමාන කම්බිය පාවිච්චි කරලා. පැහැදිලි නේද? ඒකදී අපි කරේ මොකද්ද? ඒකදී අපි කරේ හොඳට මතක තියාගන්න දොනිමාන කම්බිය අරගෙන දොනිමාන පෙට්ටිය අරගෙන අපි නොදන්නා සංඛ්‍යාතයේ සහිත සරසූල කම්පණය කරලා අර අනුනාදය හරි මොකක් හරි ක්‍රමයක් මගින් අපි මොකද කරගත්තේ? අනුනාද වෙන දිග හොයාගත්තා නේ. ඒ කියන්නේ නුගැසුම් මගින් හරි එහෙම නැත්නම් අපි ගත්තොත් අපි කලින් කතා කරපු මේ නුගැසුම් මගින් හරි එහෙම නැත්නම් ශ්‍රවණය මගින් හරි එහෙම නැත්නම් අනුනාද ක්‍රමය මගින් හරි මොනා හරි ක්‍රමයක් මගින් අපි මූලිකයේ විදිහට අනුනාද වෙන දිග ලබා ගන්න. හරිද? ඒක තමයි ඒකේ ප්‍රැක්ටිකල් එකේ කරන්නේ. L කියන එක ලබා ගන්න. එතකොට මේකේ සංඛ්‍යාතය තමයි අපි දැන් මේ හොයන්න යන්නේ. හරිද? එතකොට දැන් මේක අපි ප්‍රස්ථාරික ක්‍රමයකට යන්න ඕනි නිසා අපි මෙතනදී අපි මේකට එල්ල ගන්නවා බාරයක්. මේකට කොහොමත් බාරයක් එල්ලනවානේ ආතතියකට ලක් වෙන්න. මේ බාරය අපි එන්න වැඩි කර කර මේකේ ආතතිය වෙනස් කර. මේකේ ආතතිය වෙනස් කර කර අපි මොකද්ද ගත්තේ? මේ L සඳහා පාඨාංක ලබා ගැනීම තමයි එහිදී අපි සිදු කරේ. හරිද? ඒවා හොඳටම බලා ගන්න. මේ ප්‍රැක්ටිකල් එක හොඳටම තියෙන්න ඕනේ. හරිද? ඒ නිසා ඕවා මං කියලා දුන්නා. ඒ නිසා ඒවා හොඳටම බලා ගන්න ඕනේ. හරිද? එතකොට අපි මේකේ T කියන්නේ මෙතන තියෙන එල්ලලා තියෙන මුළු බරනේ mg නේ. එතකොට mg තමයි අපි ගත්තොත් එක පාඨාංකයක් ගන්නවා mg අනිත් එක ගන්නවා මොකද්ද? කම්පණය වෙන මූලිකයේ ලෙස අනුනාද වෙන දිග. ওই විදිහට අපි පාඨාංක කීපයක් මේ සඳහා ප්‍රැක්ටිකල් එක සඳහා ගන්නවා. හරිද? එතකොට මේ විදිහට පාඨාංක කීපයක් ගත්තට පස්සේ අපිට තියෙන වැදගත්කම තමයි මේ විදිහට පාඨාංක කීපයක් ලබා ගත්තට පස්සේ අපිට ප්‍රස්ථාරික ක්‍රමයක් ඇසුරෙන් අපිට මේ නොදන්නා සරසූලේ සංඛ්‍යාතය සොයා ගන්න පුළුවන්. හරිද? එතකොට ප්‍රස්ථාරික ක්‍රමයක් තුලින් ගියාට පස්සේ අපි දන්නවා මම ඔය කට්ටියට කලිනුත් කියලා දුන්නා ඒකේ නිර්වද්‍යතාවය ගොඩක් වැඩි. මොකද දෝෂය එහෙම වුණාම එක පියවරකින්ම කෙලින්ම F වෙනවා නම් එතනදී දෝෂය වැඩි. මොකද ඒ දෝෂය මොකක් හරි අපි ප්‍රැක්ටිකල් එක කරද්දී දෝෂයක් සිදු වුණොත් ඒක කෙලින්ම අවසාන පිළිතුර සඳහා ඒක බලපානවා. හරිද? ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න අපි දෝෂයේ අවම කරගන්න ඕන නිසා තමයි මේ ප්‍රස්ථාරික ක්‍රමයක් මගින් අපි මේ විදියට පිළිතුරු ලබා ගන්න. හරිනේ? එතකොට දැන් මේකේ සම්බන්ධතාවය ගොඩනගා ගත්තාම කට්ටිය දන්නවා v සමාන දැන් මේකේ සම්බන්ධතාවය. එහෙම නැත්නම් වාදය ගොඩනගන්නේ කොහොමද? අපි දන්නවා අනුනාද වේදී දැන් මෙහෙම ගමු v සමානයි f ලැම්ඩා නේ. v සමානයි f ලැම්ඩා. හරිද? v සමානයි f ලැම්ඩා. හරිනේ? ඒක පාවිච්චි කරලා දැන් මේ v කියන්නේ මොකද්ද? v කියන්නේ දොනිමාන මෙන්න මේකේ වේගය. දොනිමාන කම්බියේ වේගය. දොනියේ වේගය. එතකොට අපිට ගන්න පුළුවන් එක මොකද්ද? මූල t යට සිම්පල් m. මේක තමයි f. මේක තමයි ලැම්ඩා. හරිනේ? එතකොට අපි දන්නවා මේක මූලිකයේ විදිහට අනුනාද වෙන නිසා අපි මෙතනදී ලැම්ඩා ගන්නෙ මොකද්ද? 2l විදිහට. එහෙනම් මන්ට මේක ගන්න පුළුවන් f වාරයක් 2l. t කියන්නේ මොකද්ද? මෙතන mg ට. t කියන්නේ මෙතන mg ට. ඊට පස්සේ සිම්පල් m කියන්නේ ඒකක දිගක ස්කන්ධය. හරිනේ?
හරි. දැන් එතකොට අපි වෙනස් කරන්නේ මොකද්ද? mg වෙනස් කරන්නේ ඒ අණුව වෙනස් වෙන්නේ මොකද්ද? l. එහෙනම් x අක්ෂයට අපි ගන්න ඕනේ මොකද්ද? mg y අක්ෂයට අපි ගන්න ඕනේ මොකද්ද? l. හරිනේ. ඒ විදිහට ගන්න විදිහට අපි මේක හදාගත්තොත් කොහොමද එන්නේ? මේ පැත්තෙන් එනවා mg බෙදීම simple m. මේ පැත්තෙන් එනවා f වර්ග 4යි l වර්ග කියලා. හරිනේ. කොහොමද එන්නේ? දැන් එතකොට අපි හදාගන්න ඕනේ L වර්ග තමයි x අක්ෂ y අක්ෂයට යන්න ඕනේ. එතකොට මම ඒක පොඩ්ඩක් වෙනස් කරගත්තොත් L වර්ග අනිත් සේරම ටික මොකද කරන්න ඕනේ? x අක්ෂයට දාගන්නවා. හරිද? එතකොට මේ පැත්තට එනවා g එක මෙතනට එනවා. ඊට පස්සේ යට simple m එනවා. ඊට අමතරව යට එනවා 4යි f වර්ග. ඊට පස්සේ මේ පැත්තෙන් එනවා capital M. හරිනේ? ওই විදිහට තමයි සම්බන්ධය ගොඩනගා ගන්න පුළුවන් අවස්ථාව එන්නේ ඕකේ. හරිනේ? හරි. එතකොට මේ ප්‍රස්ථාරය අපි ඇඳගත්නේ මොකක් ඉදිරියේ මොකද්ද? L වර්ග ඉදිරියේ කැපිටල් M ඉදිරියේ L වර්ග ප්‍රස්ථාරය තමයි අපි මෙතනදී අඳින්නේ. කැපිටල් M ඉදිරියේ L වර්ග ප්‍රස්ථාරය තමයි අපි මේ හරියදී අඳින්නේ. එතකොට මේ විදිහට ඇඳලා පස්සේ අනුක්‍රමණය දන්නවනේ. අනුක්‍රමණය මම ගත්තොත් k කියලා. k කියන එක අනුක්‍රමණය සමාන වෙනවා මොකද්ද? g බෙදීම simple m 4යි f වර්ග කියලා එනවා. එතකොට මේකෙන් f උක්ත කරාට පස්සේ f කියන්නේ කීයද? g 4යි m වරක් කේවල මූල කියලා එනවා අපිට මොකද්ද? නොදන්නා සරසූලේ සංඛ්‍යාතය. එතකොට මෙතන මේ g කියන එක ඔකට දන්නවා, k කියන එකක් දන්නවා. මොකද අනුක්‍රමණය නිසා. මෙතන දන්නේ නැත්තේ මොකද්ද? simple m. simple m කියන්නේ මොකද්ද? මේ ධ්වනිමාන කම්බියේ රේඛීය ඝනත්වය. ඔකට ඕක මතක ඇති. හරිද? රේඛීය ඝනත්වය කියන්නේ මොකද්ද? ඒ කම්බියේ ඒකක දිගක ස්කන්ධය. හරිද? එතකොට අපි ඒක මෙහෙම ගන්නත් පුළුවන්. මං රේඛීය ඝනත්වය ගන්න හැටි මං කියලා දෙන්නම්. අහගන්න මම ඉන්න අලුත් කොලයකට ගන්නම්. හරිනේ? හරි. රේඛීය ඝනත්වය කිව්වහම දැන් මේ රේඛීය ඝනත්වය කියන්නේ ඒකක දිගක ස්කන්ධය. හරිනේ? ඒකක දිගක ස්කන්ධය. ඒක අපිට සාමාන්‍ය මෙහෙම ගන්නත් පුළුවන්. දැන් අපි හිතමුකෝ කම්බිය ගලවලා කම්බියේ මුළු බර මැන ගන්නවා. මැනගෙන ඒකේ දිග මැන ගන්නවා. දිග මැනගෙන ඊට පස්සේ මුළු ස්කන්ධය අපි දිගෙන් බෙදලා අපිට ඒකක දිගක ස්කන්ධය හොයන්න පුළුවන්. හැබැයි වඩාත් නිර්වද්‍ය ක්‍රමය වෙන්නේ මොකද්ද? අපි තැන් කීපයකින් විස්කම්භය සඳහා පාඨාංක අරගෙන ඒ විස්කම්භය සඳහා ගත්ත පාඨාංක වල මධ්‍ය අගය පාවිච්චි කරලා ගණනය කිරීම තමයි වඩාත් නිර්වද්‍ය ක්‍රමය වෙන්නේ. හරිනේ? එතකොට මේකේ දිග අපි හිතමු ඒකක එකක්. මේකේ දිග මං ගත්තේ ඒකක එකක්. මොකද රේඛීය ඝනත්වය කියන්නේ ඒකක එකක දිගක තියෙන ස්කන්ධයක්. එහෙනම් ඒක m ගන්න පුළුවන් කොහමද? 5 d වර්ග බෙදීම 4යි. මොකද වර්ගඵලය වරක් දිග 1යි. ඒක වැඩි කරනවා ඝනත්වයේ රෝගේ. හරිනේ? එතකොට අපි මේ d දන්නවා නම් රෝ කියන්නේ හදලා තියෙන ද්‍රව්‍ය ඝනත්වනේ. ඒක කොහෙන් හරි හොයා ගන්න පුළුවන් අපිට ඉන්ටර්නෙට් එකේ ගැහුවත් ඒක එනවා. ඒක ගණනය කිරීම සඳහා රෝ පාවිච්චි කරලා d කියන එක මේ ගානේ අපි මේ පරීක්ෂණයේදී හොයාගත්ත d පාවිච්චි කරලා අපිට පුළුවන් මොකද්ද? රේඛීය ඝනත්වය සඳහා ස්කන්ධය මේ රේඛීය ඝනත්වය සඳහා අගේ හොයාගන්න. ඒක හොයාගත්තට පස්සේ මෙතන මේ m ට ඒක ආදේශ කරාට පස්සේ අපි දන්නවා මේකේ නොදන්නා සරසූලේ සංඛ්‍යාතය අපිට අන්න ඒ ක්‍රමය මගින් ගණනය කිරීම කරගන්න පුළුවන්. හරිනේ? හරි. එතකොට මේවා හොඳටම තියෙන්න ඕනේ. මොකද විභාගයේදී මේ ප්‍රැක්ටිකල් එක එහෙම් පිටින්ම අහනවා. හරිද? ඔකට පාස් පේපර්ස් කරද්දි තේරෙයි මම අර පාස් පේපර්ස් දුන්නානේ. ඒවා කරාම කරද්දි තේරෙනවා ඇති. ඔකට මේ ප්‍රශ්නේ මේ විදිහටම අහනවා. හරිනේ? හරි. එතකොට ওই ටික තමයි අපි අන්තිමට කතා කරේ. එතකොට අපි අද කතා කරමු හරි. අපි මෙහෙම මාතෘකාවක් දාන්න. අද මාතෘකාව ඇදි තන්තුවක් තීරයක් ලෙස පෙලීමෙන් ඇතිවන ඇදි තන්තුවක් තීරයක් ලෙස පෙලීමෙන් ඇතිවන ඇදි තන්තුවක් තීරයක් ලෙස පෙලීමෙන් ඇතිවන සංඛ්‍යාතය කෙරෙහි බලපාන සාධක සංඛ්‍යාතය කෙරෙහි බලපාන සාධක සංඛ්‍යාතය කෙරෙහි බලපාන සාධක ඇදි තන්තුවක් තීරයක් ලෙස පෙලීමෙන් ඇතිවන සංඛ්‍යාතය කෙරෙහි බලපාන සාධක හරි. දැන් මම මෙතනදී අපි දැන් මෙතනින් එහාට මම ගොඩාක් වෙලාවට කතා කරන්නේ මූලිකයේ ලෙස අනුනාද වෙන අවස්ථාව. ඒ නිසා ඒක ඔකට හොඳට මතක තියාගන්න මූලිකයේ ලෙස අනුනාද වෙන අවස්ථාව තමයි මම මෙතනදී කතා කරන්නේ. හරිද? එතකොට මේ මූලිකයේ ලෙස අනුනාද වෙන අවස්ථාවේදී ඒ කියන්නේ මෙන්න මේ විදිහටනේ තරංග රටාව පිහිටන්නේ.
මෙන්න මේ විදිහට තමයි තරංග රටාව පිහිටන්නේ. ස්ථාවර තරංග රටාව පිහිටන්නේ ඔන්න ඔය විදිහට. මූලිකයේ ලෙස අනුවාද වෙන අවස්ථාව තමයි මම කතා කරන්නේ. එතකොට අපි දන්නවා මේ වෙලාවේ දිග L නම් තරංග ආයාමයේ සමානයි 2යි. තරංග ආයාමයේ සමාන වෙනවා 2යි. එහෙනම් මට ලියන්න පුළුවන් v සමානයි f වාරයක් 2l. v කියන්නේ මොකද්ද? v කියන්නේ මූල t යට simple m. මූල t යට simple m වැඩි කිරීම 2l. හරිනේ. එතකොට මම මේකේ f එක උක්ත කරාට පස්සේ ඔය කට්ටියට තියෙනවා 1 යට 2l සමානයි මූල t යට simple m. හරි. එතකොට දැන් මේක තමයි සංඛ්‍යාතය. මෙන්න මේක තමයි සංඛ්‍යාතය. එතකොට මේ සංඛ්‍යාතයේ කෙරෙහි බලපානවා සාධක කීයක්ද? අපි ගත්තාම තන්තුවේ ආතතිය බලපානවා, ඒ වගේම රේඛීය ඝනත්වය බලපානවා, ඒ වගේම අනුනාද වන මූලිකයේ ලෙස අනුනාද වන කම්පණය වන දිග බලපානවා. ඒකට මූලිකයේ ලෙස අනුනාද වන දිග මේ සඳහා බලපානවා. හරිද? එතකොට මෙන්න මේ කියන සාධක සියල්ලම මේ සඳහා බලපානවා. හරිද? හරි. අපි පළවෙනි අවස්ථාව හිතමු මේ t සහ simple m නියතයි කියලා. මේ දෙක වෙනස් වෙන්නේ නැහැ. නියතයි. එහෙනම් අපි දන්නවා කොහොමද මේක L එක්ක සමානුපාතික වෙන්නේ? F තන්තුවේ ආතතිය කියන්නේ මේකේ ගොඩනැගෙන තරංගයේ සංඛ්‍යාතයේ සමානුපාතික වෙන්නේ 1 යට L ට. 1 යට L ට. මොකද t සහ simple m නියත නම්. හරිද? එහෙනම් අපි මේ විදිහට පළවෙනි එකින් එක ලියාගෙන යන්න. හරිද? මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. මෙහෙම ලියා ගන්න. ඒක යටතේ ඇදි තන්තුවක් මූලිකයේ ලෙස පෙලීමට ලක්වන අවස්ථාවක් සලකමු. ඇදි තන්තුවක් මූලිකයේ ලෙස පෙලීමට ලක්වන අවස්ථාවක් සලකමු. හරිද? හරි. ඊට පස්සේ මේ රූපය ඇඳ ගන්න. මේ රූපය ඇඳ ගන්න. හරි? මේ රූපය ඇඳ ගන්න. ඇඳගෙන මේක දිග කැපිටල් L කියලා මාක් කරගන්න. දිග කැපිටල් L කියලා මාක් කරගන්න. හරිද? ඊට පස්සේ දාගන්න ලැම්ඩා සමානයි 2l කියලා දාන්න. ලැම්ඩා සමානයි 2l. ලැම්ඩා සමානයි 2l. ලැම්ඩා සමානයි 2l. හරි. දැන් ඊට පස්සේ ලියන්න v සමානයි f ලැම්ඩා නේ. v සමානයි f ලැම්ඩා. ඒක ඔය කට්ටිය දන්න ඕ ලෙවල් වලින් ඉඳන් දන්න සූත්‍රය. හරිද? v සමානයි f ලැම්ඩා. හරි. එතකොට ලැම්ඩා කියන්නේ කීයද? 2l. එහෙනම් v සමානයි f වාරයක් 2l. v සමානයි f වාරයක් 2l. මේ තියෙන්නේ. මෙන්න මේක ලියන්න. ඊට පස්සේ අපි දන්නවා ඇදි තන්තුවක තීරයක් තරංගයේ වේගය සඳහා සූත්‍රය මොකද්ද? මූල t යට simple m. එහෙනම් දාන්න f වාරයක් 2l සමානයි මූල t යට simple m. f වාරයක් 2l f වාරයක් 2l සමානයි මූල t යට simple m. හරි. ඊට පස්සේ ඒකේ f උක්ත කරගන්න. f උක්ත කරගත්තට පස්සේ f සමානයි 1 යට 2l වල මූල t යට simple m. මූල t යට simple m. මූල t යට simple m. හරිනේ? හරි. මූල t යට simple m. හරි. පළවෙනි අවස්ථාව ලියා ගන්න. මූල t යට simple m. පළවෙනි අවස්ථාව ලියා ගන්න. පළවෙනි එක අපි ගමු මෙහෙම. හොඳට අහගන්න. t සහ m වෙනස් වෙන්නේ නැහැ. t සහ m වෙනස් වෙන්නේ නැත්නම් කොහොමද l එක්ක සමානුපාතික වෙන්නේ සංඛ්‍යාතය? f සමානුපාතික වෙනවා 1 යට මූල l ට මොනවා වුණොත්ද? කැපිටල් T සහ සිම්පල් M නියත විට. හරිද? තේරුණා නේද බං කිව්වේ? එහෙනම් පළවෙනි අවස්ථාව දාන්න කැපිටල් T සහ පළවෙනි අවස්ථාව කියලා ලියලා ඊට පස්සේ ලියන්න කැපිටල් T සහ සිම්පල් M නියත විට. කැපිටල් T සහ සිම්පල් M නියත විට කියලා දාන්න පළවෙනි අවස්ථාව. හරිද? කැපිටල් T සහ සිම්පල් M නියත විට කියලා පළවෙනි අවස්ථාව දාගන්න. හරිද? හරි. හරිනේ? හරි. ඊට පස්සේ දාගන්න ඊට පස්සේ ලියන්න f සමානුපාතිකයි 1 යට l. අයි මේ ටික සේරම නියතයිනේ. එතකොට මේ දෙක කියන කොහොමත් නියතයි. මේ සෙට් එකම නියත වුනහම f සමානුපාතික වෙනවා 1 යට කැපිටල් l ට. කෙලින් මේක ගන්න පුළුවන්. f සමානුපාතිකයි 1 යට කැපිටල් l ට. පැහැදිලිද? හරි.
ඊළඟ අවස්ථාව අපි ගමු දෙවැනි අවස්ථාව නියත විදිහට ගමු කැපිටල් L එකයි සිම්පල් M එකයි. මෙන්න මේ L එකයි මේ සිම්පල් M එකයි නියත විට ගමු. එහෙනම් ලියන්න කැපිටල් දෙවැනි අවස්ථාව කැපිටල් L සහ සිම්පල් M නියත විට. එතකොට මට කියන්න පුළුවන් සංඛ්‍යාතය සමානුපාතිකයි කොහොමද? මූල t ටනේ. සංඛ්‍යාතය සමානුපාතික වෙන්නේ මොකද? මූල t ට. ඒ කියන්නේ තන්තුවේ ආතතියේ මූලය අගයට තමයි සංඛ්‍යාතය සමානුපාතික වෙන්නේ. හරිනේ. හරි. ඒ නිසා ඒකත් හොඳට මතක තියාගන්න. ඒක තමයි දෙවෙනි අවස්ථාව. හරිද? හරි. ඊළඟ අවස්ථාව තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව ගමු කැපිටල් L සහ T නියත විට. කැපිටල් L සහ කැපිටල් T නියත විට. නියත විට කියන්නේ තන්තුවේ ආතතිය නියත වුණා. එතකොට එතනදී F සමානුපාතික වෙනවා 1යට මූල m ටනේ. F සමානුපාතික වෙනවා 1යට මූල m ට. මූල m ට. හරි. හරිනේ. F සමානුපාතික වෙනවා 1යට මූල m ට මොකක් වුණොත්ද? කැපිටල් L සහ කැපිටල් T නියත වුණා. හරි. දැන් මම පොඩ්ඩක් මේ උඩ ටික මකන්නම්. අහගන්න. හරි. මේකත් මකමුකෝ. හරි. දැන් හොඳට අහගන්න. දැන් ඔකට දන්නවා මෙතන මේ සිම්පල් m කියන්නේ මොකද්ද? m කියන්නේ මේ රේඛීය ඝනත්වය. රේඛීය ඝනත්වය කොහොමද මම දැන් ඩිංගකට ඉස්සලත් ගත්තා. රේඛීය ඝනත්වය කොහොමද හොයන්නේ? රේඛීය ඝනත්වය කියන්නේ ඒකක දිගක ස්කන්ධයනේ රේඛීය ඝනත්වය. කියන්නේ දිග එකක්. එතකොට මට මේක ලියන්න පුළුවන්. අපි දන්නවනේ මේවා සිලින්ඩර් ආකාරයේවනේ. එතකොට මට ලියන්න පුළුවන් 5r වර්ගයේ ඔන්න හරස්කඩ වර්ගඵලය ඒක වැඩි කරනවා එකෙන්. ඔන්න උස. එතකොට මෙන්න එනවා පරිමාව. ඕක රෝගෙන් වැඩි කරාම ඔන්න එනවා ස්කන්ධ. පැහැදිලිද? එතකොට මෙන්න මේ සෙට් එකටම තමයි අපි කියන්නේ මොකද්ද? රේඛීය ඝනත්වය කියන්නේ. පැහැදිලිද මං කියන එක? එහෙනම් මට ලියන්න පුළුවන් රේඛීය ඝනත්වය සිම්පල් m 5r වර්ග වරක් රෝ කියලා. පැහැදිලිද? හරි. දැන් එතකොට මේ සූත්‍රෙම ඔයාට දන්නවා L, T නියත නම් F සමානුපාතික වුණා 1යට මූල m ට. මේ අන්තිමට ලිව්වේ ඒකනේ. එතකොට දැන් මං ගත්තොත් මේ m කියන එක දානවා මම මේකට මොකද්ද 5r වර්ග රෝ කියන එක. ඒකට දැම්මට පස්සේ ඔයාට තේරෙනවා f කියන එක සමානුපාතික වෙනවා මොකටද? මම මේකට ආදේශ කළාම පෙන්නන්නම් 5r වර්ග රෝ. ওই ටිකට සමානුපාතික වෙනවා. එතකොට මේ 5 එකයි රෝ එකයි නියතයි කියලා හිතන්න. ඒ කියන්නේ මේ දෙක නියත කියලා හිතන්න. නියතයි. ඒ කියන්නේ හදලා තියෙන ද්‍රව්‍යයේ ඝනත්වයත් 5 ගියගේ කොහොමද නියතයි. ඒක නියත වුණොත් අපි දන්නවා f සමානුපාතික වෙනවා මූල මෙතන r ගේ වර්ගය. එහෙනම් 1යට r. f සමානුපාතික වෙනවා 1යට r ට. පැහැදිලිද? හරි. එහෙනම් මෙහෙම ලියාගමු. ඊළඟ අවස්ථාව හතරවෙනි අවස්ථාවනේ. හතරවෙනි අවස්ථාව දාන්න මෙහෙම ලියන්න. හතරවෙනි අවස්ථාව මෙහෙම ලියාගන්න. ඒකක දිගක ස්කන්ධය සිම්පල් m නම් ඒකක දිගක ස්කන්ධය සිම්පල් m නම් m සමානයි 5r වර්ග රෝ වේ. m සමානයි 5r වර්ග රෝ වේ. m සමානයි 5r වර්ග රෝ වේ. හරිනේ මේ තියෙන එක. m සමානයි 5r වර්ග රෝ වේ. මෙහෙම යන්න. L, T නියත විට F සමානුපාතිකයි 1යට මූල වේ. F සමානුපාතිකයි 1යට මූල m වේ. F සමානුපාතිකයි 1යට මූල m වේ. හරි. දැන් එහෙනම් මේකටම දාගන්න. හරිද? ආදේශ කරගන්න m වෙනුවට මොකද්ද? අර පද ටික දාන්න. m වෙනුවට ආදේශ කරගන්න බලන්න අර ටික. m වෙනුවට ඔකට්ටිය දාන්න ඕනේ මොකද්ද? m වෙනුවට ආදේශ කරන්න බලන්න. හරි. ආදේශ කරන්න බලන්න m වෙනුවට ආදේශ කරාට පස්සේ මොකද වෙන්නේ? 1යට 5r වර්ග වරක් රෝ නේ. 1යට
5r වර්ගවරක් රෝ. හරිනේ. 1යට 5r වර්ගවරක් රෝ. හරිනේ. හරි. ඊට පස්සේ මෙහෙම ලියන්න. රෝ නියත නම් f සමානුපාතිකයි 1යට r වේ. රෝ නියත නම් f සමානුපාතිකයි 1යට r වේ. 1යට r වේ. හරිනේ. හරි. දැන් එතකොට මේකෙන් ගම්ම්‍ය වෙන දෙයක් තියෙනවා කට්ටිය තේරුම් ගන්න ඕනේ. මේකෙන් ඔය කට්ටියට තේරෙන්න ඕනි දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? මේකෙන් කියවෙනවා හොඳට බලා ගන්න. අපි ගත්ත මුලට t එක නියතයි. තන්තුවේ ආතතිය නියතයි. මූලිකයේ ලෙස අනුනාද වන දිග නියතයි. අනිත් එක මොකද්ද? ඝනත්වය හදලා තියෙන ද්‍රව්‍ය නියත නම් අපි දන්නවා වැඩිම සංඛ්‍යාතය දෙන්නේ අඩුම අරයක් තියෙන තන්තුව. හොඳට මතක තියාගන්න වැඩිම සංඛ්‍යාතය දෙන්නේ අඩුම අරයක් තියෙන. එහෙම නැත්නම් අරය විස්කම්භය අඩුම වන මොකද්ද? කම්බිය තමයි වැඩිම සංඛ්‍යාතයක් ලබා දෙන්නේ. පැහැදිලි නේද? ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. සංඛ්‍යාතය වැඩිම වෙන්නේ හීනිම කම්බිය. සිහින්ම කම්බියේ තමයි සංඛ්‍යාතය වැඩිම වෙන්නේ. ඔය කට්ටිය දැකලා ඇති ගිටාර් එකක් ගත්තට පස්සේ ඒ ගිටාර් එකේ කම්බි තියෙන්නේ ඝනකම විවිධ අපි ගත්තාම විස්කම්භය විවිධ අගයන්ගෙන් යුක්ත කම්බි පේලියක් තමයි ওই ගිටාර් එකක තියෙන්නේ. එතකොට ඒකෙන් මොකද වෙන්නේ? හීනිම එක ගත්තට පස්සේ එයාගේ තමයි මොකද වෙන්න ඕනේ? සංඛ්‍යාතයේ වැඩිම ස්වර නිපදවන්නේ අන්න ඒ හීනිම කම්බිය සහිත කොටසෙන් තමයි වැඩිම සංඛ්‍යාතයක් සහිත ස්වර නිකුත් කරන්නේ. පැහැදිලිද මං කියන එක? හරි. එහෙනම් මෙහෙම ලියන්න. හරි. මෙහෙම ලියන්න. එබැවින් එකම ලෝහයෙන් තනා ඇත්නම් වරහන් තුල රෝ නියතයි. වරහන් තුල රෝ නියතයි කියලා දාන්න. එබැවින් එකම ලෝහයෙන් තනා ඇත්නම් වරහන් තුල දාන රෝ නියතයි. ආතතිය හා කම්බියේ දිග නියත නම් වරහන් තුල දාන්න t සහ කැපිටල් L නියත නම්. ආතතිය හා කම්බියේ දිග නියත නම් වරහන් තුල දාන්න කැපිටල් T සහ කැපිටල් L නියත නම්. ඉහළම සංඛ්‍යාතයන්ගෙන් යුත් ස්වරයන් ලබාගත හැක්කේ කම්බිය සිහින් වූ විටය. කම්බිය සිහින් වූ විටය. හරි. දැන් එතකොට ඒක තේරෙනව නේද ඔය කට්ටියට? ඒ කියන්නේ දැන් ඒක හරි සරල දෙයක් නේ. ඔක ඇති දෙයක් නෑ. අංක ගණිතයේ තියෙන මෙතන මේ දෝලන හතරංග මොකුත් නෑ. හරිද? දෝලන හතරංග මොකුත් නෑ. කෙලින්ම අපිට තියෙන්නේ අපි සම්බන්ධය ගොඩනගා ගත්ත අනිත් ඒවා නියත නම් අරකට එක්ක කොහොමද සමානුපාතික වෙන්නේ? පැහැදිලි නේද? ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. මෙතන අරයත් එක්ක එහෙම නැත්නම් කම්බියේ විස්කම්භයත් ගත්තත් එකයි අරය ගත්තත් එකයි ඒකත් එක්ක කොහොමද සමානුපාතික වෙන්නේ? ප්‍රතිලෝම ලෙස සමානුපාතික වෙන්නේ. ඒ කියන්නේ අරය අඩු වෙද්දී සංඛ්‍යාතය මොකද වෙන්න ඕනේ? වැඩි වෙනවා. අරය අඩු වෙද්දී සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒ කියන්නේ පරස්පර විදිහට තමයි යන්නේ. හරිද? ඒකට කියන්නේ ප්‍රතිලෝම ලෙස සමානුපාතික විදිහට තමයි වෙන්නේ. හරිද? ප්‍රතිලෝම ලෙස සමානුපාතික. හරිනේ? හරි. එතකොට මෙන්න මේ ගාන ලියා ගන්න. මෙන්න මේ ගාන ලියා ගන්න. මේ ගාන කට්ටිය මට හදලා උත්තරේ දාන්න ඕනේ. මෙහෙම ලියන්න. දෙකලවරින් සවි කරන ලද මම මේ ගාන කරේ නෑ නේද? කරා නම් මට කියන්න. හරි. මෙහෙම ලියන්න. මෙහෙම ලියා ගන්න. දෙකලවරින් සවි කරන ලද
දෙකලවරින් සවි කරන ලද තන්තුවක් තීරයක් ලෙස පෙළීමේදී දෙකලවරින් සවි කරන ලද තන්තුවක් තීරයක් ලෙස පෙළීමේදී ලැබෙන ස්වරයේ සංඛ්‍යාතය ලැබෙන ස්වරයේ සංඛ්‍යාතය ලැබෙන ස්වරයේ සංඛ්‍යාතය අන්වායාම ලෙස පෙළීමේදී ලැබෙන සංඛ්‍යාතය මෙන් පෙළීමේදී ලැබෙන ස්වරයේ සංඛ්‍යාතය තන්තුවක් තීරයක් ලෙස පෙළීමේදී ලැබෙන ස්වරයේ සංඛ්‍යාතය අන්වායාම ලෙස පෙළීමේදී ලැබෙන සංඛ්‍යාතය මෙන් අන්වායාම ලෙස පෙළීමේදී ලැබෙන සංඛ්‍යාතය මෙන් සංඛ්‍යාතය මෙන් 12 ගුණයකි 12 ගුණයකි 12 ගුණයකි අවස්ථා දෙකේදීම කම්බිය එකම විදිහෙන් අවස්ථා දෙකේදීම කම්බිය එකම කම්පන විදිහෙන් අවස්ථා දෙකේදීම කම්බිය එකම කම්පන විදිහෙන් එකම කම්පන විදිහෙන් කම්පණය වේ එකම කම්පන විදිහෙන් කම්පණය වේ කම්බියේ හරස්කඩ වර්ගඵලය කම්බියේ හරස්කඩ වර්ගඵලය කම්බියේ හරස්කඩ වර්ගඵලය දශම පහයි වර්ග සෙන්ටිමීටර් දශම පහයි වර්ග සෙන්ටිමීටර් වේ ලෝහයේ යම්මාපාංකය ලෝහයේ යම්මාපාංකය ලෝහයේ යම්මාපාංකය දෙක වැඩි කිරීම 10-11යි නිව්ටන් වර්ගමීටර ලෝහයේ යම්මාපාංකය දෙක වැඩි කිරීම 10-11යි නිව්ටන් වර්ගමීටරයට නම් තන්තුවේ ආතතිය සොයන්න ලෝහයේ යම්මාපාංකය දෙක වැඩි කිරීම 10-11යි නිව්ටන් වර්ගමීටරයට නම් තන්තුවේ ආතතිය සොයන්න තන්තුවේ ආතතිය සොයන්න නම් තන්තුවේ ආතතිය සොයන්න හරි හරි විනාඩි දෙකක් තුනක් දෙන්න ඉක්මනට හදන්න බලන්න ගාන ලියාගන්න හදාගන්න බැරුණා නම් ලියාගන්න බැරුණා නම් අහගන්න මම ආයි කියන්නම් දෙකලවරින් සවි කරන ලද තන්තුවක් තීරයක් ලෙස පෙළීමේදී ලැබෙන ස්වරයේ සංඛ්‍යාතය අන්වායාම ලෙස පෙළීමේදී ලැබෙන ස්වරයේ සංඛ්‍යාතය මෙන් 12 ගුණයකි අවස්ථා දෙකෙහිදීම කම්බිය එකම කම්පන විදියෙන් කම්පණය වේ කම්බියේ හරස්කඩ වර්ගඵලය දශම පහයි වර්ග සෙන්ටිමීටරයට නම් ලෝහයේ යම්මාපාංකය දෙක වැඩි කිරීම 10-11යි නිව්ටන් වර්ගමීටරයට නම් තන්තුවේ ආතතිය සොයන්න හදන්න බලන්න හොඳ ගානක් ඕක විභාග ප්‍රශ්නයක් හරිද
දැන් මෙතන මේ ගානේ තියෙන විශේෂත්වය තමයි මේ ගානේ එක තැනක කියනවා එකම කම්පන විදිහෙන් තමයි කම්පණය වෙලා තියෙන්නේ. එකම කම්පන විදිහෙන්. එතකොට අන්ඩර්ලයින් කරගන්න ඕනි එකම කම්පන විදිහෙන් කියන එක අන්ඩර්ලයින් කරන්න ගානේ තියෙන. ගානේ එකම කම්පන විදිහෙන් කියන එක මේ යටින් ඉරක් ගහ ගන්න. ඇයි මොකක්ද ඒකට හේතුව? එකම කම්පන විදිහෙන් කියලා කිව්වහම හොඳට මතක තියාගන්න ඒ වෙලාවේ තරංග ආයාමයේ සමානයි කියන එක තමයි නොකිය කියලා තියෙන්නේ. පැහැදිලිද මං කියන එක? එකම කම්පන විදිහෙන් කම්පණය වෙනද අපි හිතමුකෝ මූලිකයේ විදියට කම්පණය වෙනවා නම් මූලිකයේ විදියට කම්පණය වෙනවා නම් හරිද හොඳට අහගන්න මූලිකයේ විදියට කම්පණය වෙනවා නම් ඒ වෙලාවේ තරංග ආයාමයේ දිගත් අනිත් මේ මූලිකයේ විදියට එකම කම්පන විදිහෙන්නේ අවස්ථා දෙකේදී කම්පණය කරන්නේ. ඒ කියන්නේ එක අවස්ථාවක් ගත්තට පස්සේ පළවෙනි අවස්ථාව මොකද්ද? තීරයක් ලෙස කම්පණයන්නේ කරන්නේ. ඒතකොට තීරයක් ලෙස කම්පණය කරද්දී මෙන්න මේ විදියට තමයි කම්පණය වෙන්නේ. හරිද? ඕම මූලිකයේ විදියට අරනවා. එතකොට අන්වායම ලෙස පෙළීමට ලක් කිරීමේදීත් අපි මං කිව්වා ඒකේ මෙහෙම අවස්ථාවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වුණාට අපි ඒක නිරූපණය කරනවා මෙන්න මේ විදිහට තීරයක් විදිහටම අපි ඒක නිරූපණය කරනවා. හරිද? ඒතර මේ අවස්ථා දෙකේදීම අන්වායම ලෙස පෙළුවත් තීරයක් ලෙස පෙළුවත් කියන අවස්ථා දෙකේදීම මොකද්ද සමාන? තරංග ආයාමයේ සමානයි කියන එක තමයි ඔය එකම කම්පන විදිහෙන් කම්පන වෙනවා කියන එකේ අදහස වෙන්නේ. පැහැදිලිද? හරි එහෙනම් අපි ඉස්සලාම ඒක ලියලෙමු මොකද්ද මේ එකම කම්පන විදිහෙන් කම්පණය වෙනවා කියන එක තේරුම. හරිද? මෙහෙම ලියන්න. තන්තුව තීරයක් හෝ අන්වායාම යන කවර ආකාරයෙන් පෙළීමට ලක් වුවද තන්තුව තීරයක් හෝ අන්වායාම යන කවර ආකාරයෙන් තන්තුව තීරයක් හෝ අන්වායාම යන කවර ආකාරයෙන් පෙළීමකට ලක් වුවද ස්ථාවර තරංගය ගොඩනැගෙන්නේ දෙකලවර නිෂ්පන්දයන් ඇතිවන ලෙසිනි. දෙකලවර නිෂ්පන්දයන් ඇතිවන ලෙසිනි. එබැවින් එකම කම්පන විදියක් සඳහා තරංග දෙකටම තරංග ආයාමය සමානය. හරි. එතකොට අපි ගානේ දීලා තිබ්බේ මොකද්ද? කවුද 12 ගුණයක් වෙන්නේ? අන්වායාම ලෙස පෙළීමෙන් ලැබෙන සංඛ්‍යාතමෙන් 12 ගුණයක්. ඒ කියන්නේ f අන්වායාම කියන එක 12න් වැඩි කරාම තමයි සමාන වෙන්නේ මොකටද? f තීරයක් ලෙස පෙළීමට ලක් වුණාට පස්සේ. පැහැදිලිද? ඒතර අපි දන්නවා තරංගායාම අවස්ථා දෙකේදීම සමානයි. v සමානයි f ලැම්ඩා. එහෙනම් f සමානයි v බෙදීම ලැම්ඩා. එහෙනම් v තීරයක් බෙදීම ලැම්ඩා සමානයි 12 වරක් v අන්වායාම බෙදීම ලැම්ඩා. හරිනේ? ඒතර මොකද වෙන්නේ? ලැම්ඩා කැපෙනවා. මේ ලැම්ඩාට මේ ලැම්ඩා කැපුණාට පස්සේ මට ලියන්න පුළුවන් v තීරයක් සමානයි 12 වාරයක් v අන්වායාම. හරිනේ? එතකොට තීරයක් තරංගයේ වේගය අපි සූත්‍රයක් දන්නවා මොකද්ද? මූල t යට සිම්පල් m. මූල t යට සිම්පල්. 12 වරක් e මේක දන්නවා v අන්වායාම එක දන්නවා මොකද්ද? e වරක් රෝ කියලා ලියන්න පුළුවන්. e වරක් රෝ. පැහැදිලිද? හරි. දැන් එතකොට බලමු අපිට දීලා තියෙන දත්ත මොනවද තියෙන්නේ? දීලා තියෙනවා තරංග මේ යම් මාපාංකය දීලා තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක අවුලන්නේ නැහැ. ඊට පස්සේ අපිට දීලා තියෙනවා හරස්කඩ වර්ගඵලය. හැබැයි අපිට මෙතන එනවා රේඛීය ඝනත්වය, මෙතන එනවා ඝනත්වය. නිකන් ඝනත්වය. එතකොට මෙතන මට ලියන්න පුළුවන් මම ඔකට කලිනුත් කියලා පෙන්නවා මේ රේඛීය ඝනත්වය සඳහා සූත්‍රයක් ලියන්න පුළුවන් හරස්කඩ වර්ගඵලය සහ ඝනත්වය ඇසුරින්. ඒ කොහොමද? මේ දැන් මම ඩිංගට ඉස්සලා ආයෙත් කියලා දැන් තුන්වෙනි පාර වගේ කියලා දෙන්නේ. හරස්කඩ වර්ගඵලයේ කැපිටල් A නම් මේකේ දිග 1යි නම්
අපි දන්නවා a වැඩි කිරීම එක තමයි පරිමාව. ඒක ඝනත්වයෙන් වැඩි කරාම තමයි ඔන්න ස්කන්ධය වෙන්නේ. හරිනේ. එහෙනම් මට ලියන්න පුළුවන් මෙතන මොකද්ද? මූල t යට සිම්පල් m වෙනුවට ලියන්න පුළුවන් a වැඩි කිරීම ρ. මේ පැත්තේ ලියන්න පුළුවන් 12 වරක් e බෙදීම ρ. රෝට රෝ කැපෙනවා. රෝට රෝ කැපෙනවා. ඊට පස්සේ දෙපැත්ත වර්ග කරනවා. දෙපැත්ත වර්ග කරාට පස්සේ අපිට කෙලින්ම t යුක්ත කරගන්න පුළුවන්. හරිද? හරි. එහෙම වුණොත් දැන් බලන්න මම උඩින් ලියන්නම්. පොඩ්ඩක් ඉන්න. මෙහෙට කරන්නම්. හරිනේ. හරි. දැන් ඔන්න බලා ගන්න. මම මේ හරියෙන් ලියන්නම්. මෙන්න මෙතන උඩින් ලියා ගන්නම්. හරිනේ. ඔය කට්ටියට පේනවනේ නේ. හරි. බලා ගන්න. හරි. ඔතනින් ලිව්වට පස්සේ දෙපැත්ත වර්ග කරාට පස්සේ ඔය කට්ටිය දන්නවා t වෙනවා මේ පැත්තේ, මේ පැත්ත a වැඩි කිරීම ρ වෙනවා. හරිනේ. මේ පැත්ත වර්ග කරාට පස්සේ 144 වෙනවා e බෙදීම ρ වෙනවා. මේ රෝට මේ රෝ කැපුණාට පස්සේ t කියන එක ලියන්න පුළුවන් 144 වරක් e වැඩි කිරීම a කියන. එතකොට t සමානයි 144 වැඩි කිරීම e මන් දීලා තිනවා ගානේ. e කීයද? 2 වැඩි කිරීම 10 11යි. 2 වැඩි කිරීම 10 11යි. වරක් හරස්කඩ වර්ගඵලය දීලා තිනවා 0.5 වර්ග සෙන්ටිමීටර්. වර්ග සෙන්ටිමීටර් කියන එක මීටර කරන්න 10 ඍණ 4ෙන් සුළු කරනවා. එතකොට දැන් මට මේකට උත්තර එනවා t සමානයි කීයද? t සමානයි මේකට මේක කැපුවාට පස්සේ 144 වැඩි කිරීම 10 7යි නිව්ටන් කියලා එනවා. 144 වැඩි කිරීම 10 7යි. t සමාන 1.44 වැඩි කිරීම 10 9යි කියලා ලියන්න පුළුවන්. හරිනේ. ලොකු ආතතියක් මේ බලන්න. ඉතා විශාල ආතතියක්. හරිද? හරි. හදා ගන්න බලන්න. හැමෝම හදා ගන්න. හැමෝම හදා ගන්න. හරිද? තේරුණා නේද? ඒක තේරුනේ නැත්නම් මට මෙසේජ් එකක් දාන්න මම ආයෙ කියලා දෙන්නම්. හරිද? එතකොට දැන් මෙතන තියෙන වැදගත්ම පොයින්ට් එක තමයි මම අර කලින් කිව්වේ එකම කම්පන විදිහෙන් කම්පන වෙනවා කියන එක. එතකොට ඒකදී නොකියා කියනවා එතන තරංග ආයාමයේ සමානයි කියලා. හරිද? ඒ නිසා මේ තරංග ආයාමයේ සමාන කරලා තමයි අපිට උත්තරේට යන්න තියෙන්නේ. නැත්නම් තරංග ආයාමය මේකේ දන්නේ නැහනේ. ඒ දන්නේ නැතුනම වැඩේ කරන්න බෑ. හරිද? ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. එතනදී එකම කම්පන විදිහෙන් කම්පන වෙනවා කියන එක අන්ඩර්ලයින් කරගන්න කිව්වේ අන්න ඒ නිසා. හරිද? හරි. එතකොට මේ වගේ ආතතියක් ප්‍රායෝගිකව තියෙන්න බෑ. හරිද? ඒක ඔකටට තේරෙන්න ඕනේ. මොකද මේ එන ලොකු ආතතියක් ඔය ගාන ආතතියකට කම්බියක් ලක් වුණොත් ඉතිරි වෙන්නේ නැහැ, අනිවාර්යෙන් කැඩෙනවා. හරිද? හරි. එහෙනම් මේම ලියන්න යටින්. මෙහෙම යටින් ලියා ගන්න. මෙය ප්‍රායෝගිකව ලබාගත නොහැකි ආතතියකි. මෙය ප්‍රායෝගිකව ලබාගත නොහැකි ආතතියකි. මෙය ප්‍රායෝගිකව ලබාගත නොහැකි ආතතියකි. මෙවැනි ආතතියකට ලක්වීමට ප්‍රථම කම්බිය බේදක වී යයි. ඒ කියන්නේ කැඩිලා යයි. කම්බිය බේදක වී යයි. මෙවැනි ආතතියක් ලබා ගැනීමට පෙර කම්බිය බේදක වී යයි. එහෙම නැත්නම් කැඩිලා යනවා. කම්බිය බේදක වී යයි. හරි. කම්බිය බේදක වී යයි. එහෙම නැත්නම් කැඩිලා යනවා. හරිනේ. හරි. දැන් මම තව ගානක් දෙන්නම්. ඒකත් විභාග ප්‍රශ්නයක්. ඒකත් ලියා ගන්න. ඒකත් මට මතක විදියට මේ මෑත් එක මම ඔකට පේපරේ දුන්නත් දන්නේ නැහැ. පොඩක් බලා ගන්න මේ විදි ගානක්. හරිද? මෙන්න මෙහෙම ගාන තියෙන්නේ. හොඳට බලා ගන්න. මේක ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තන්තුවක් තියෙනවා. මෙන්න මේ තන්තුවේ මේ හරිය තියෙනවා කප්පියක්. මේ කප්පියට ගැට ගහලා තියෙනවා මේ විදිහට බරක්. හරිද? මේක තමයි මේසයක් කියලා හිතන්න ඔහොම මේසයක්. හරිද? මෙතන තියෙනවා මේකක්. මොකද්ද මේ අපි ගත්තොත් මේකට කියන්න පුළුවන් කුණ්‍යක් වගේ එකක්. හරිද? කුණ්‍යක් වගේ එකක් තියෙනවා ඔන්න ඔය විදිහට. හරිද? ඊට පස්සේ මෙතන මං කියනවා A, මේක A, මේක B, මේක C. මේක A B C. හරි. හරි. ඔය රූපේ දාගන්නකො බලන්න ඉස්සෙල්ලා. ඉස්සලාම රූපේ දාගන්න. හරිද?
රූපේ දාගන්න. හරිද? ABC. හරිද? හරි. ඊට පස්සේ මෙහෙම ලියන්න. මේකත් විභාග ප්‍රශ්නයක්. හොඳට හිතලා හදන්න බලන්න මේක. හරිද? මෙහෙම ලියන්න. ඒකාකාර තන්තුවක් රූපේ පරිදි ඒකාකාර තන්තුවක් රූපේ පරිදි ඒකාකාර තන්තුවක් රූපේ පරිදි කප්පියක් වටා යයි. ඒකාකාර තන්තුවක් රූපේ පරිදි කප්පියක් වටා යයි. AB සමානයි 15 සෙන්ටිමීටර් හා AB සමානයි 15 සෙන්ටිමීටර් හා BC සමානයි 30 සෙන්ටිමීටර් වන ලෙස BC සමානයි 30 සෙන්ටිමීටර් වන ලෙස කැපිටල් B හිදී සුමට සේතුවක් තබා ඇත. කැපිටල් B හිදී සුමට සේතුවක් තබා ඇත. තන්තුව විචල්්‍ය සංඛ්‍යාතයකින් කම්පනය කරනු ලැබේ. තන්තුව විචල්්‍ය සංඛ්‍යාතයකින් කම්පනය කරනු ලැබේ. තන්තුව විචල්්‍ය සංඛ්‍යාතයකින් කම්පනය කරනු ලැබේ. රෝමිලකා 1 පළවෙනි ප්‍රශ්නේ. තන්තුවේ ස්ථාවර තරංගයේ ගොඩනැගෙන්නේ කවර අවශ්‍යතාවයකට යටත්වද? තන්තුවේ ස්ථාවර තරංගයේ ගොඩනැගෙන්නේ කවර අවශ්‍යතාවයකට යටත්වද? තන්තුවේ ස්ථාවර තරංගයේ ගොඩනැගෙන්නේ කවර අවශ්‍යතාවයකට යටත්වද? රෝමිලකන් 2 අනුනාද වන අවස්ථාවක් සඳහා තන්තුවේ අනුනාද වන අවස්ථාවක් සඳහා තන්තුවේ උපරිම තරංගායාමය සොයන්න. අනුනාද වන අවස්ථාවක් සඳහා තන්තුවේ උපරිම තරංගායාමය සොයන්න. ප්‍රොමිලකන් 3 තන්තුවේ ස්කන්ධය 0.2 කිලෝග්‍රෑම් මීටරයට වන අතර තන්තුවේ ස්කන්ධය 0.2 කිලෝග්‍රෑම් මීටරයට, ඒ කියන්නේ මීටරයක් ස්කන්ධය 0.2 කිලෝග්‍රෑම් කියන එක. හරි. තන්තුවේ ස්කන්ධය 0.2 කිලෝග්‍රෑම් මීටරයට වන අතර 2 කිලෝග්‍රෑම් භාරයක් ගැටගසා ඇත. 2 කිලෝග්‍රෑම් භාරයක් ගැටගසා ඇත. තන්තුව අනුනාද වන අවම සංඛ්‍යාතයත් ඊළඟ සංඛ්‍යාතයත් සොයන්න. තන්තුව අනුනාද වන අවම සංඛ්‍යාතයත් ඊළඟ සංඛ්‍යාතයත් සොයන්න. හරිද? හරි. හදන්න බලන්න එච්චරයි. මං ලියා ගන්න බැරි කට්ටිය ආයෙ බලා ගන්න මං කියන්නම්. ඒකාකාර තන්තුවක් රූපේ පරිදි කප්පියක් වටා යයි AB සමානයි 15 සෙන්ටිමීටර් හා BC සමානයි 30 සෙන්ටිමීටර් වන ලෙස කැපිටල් B හිදී සුමට සේතුවක් තබා ඇත. තන්තුව විචල්්‍ය සංඛ්‍යාත ප්‍රභවයකින් කම්පනය කරනු ලැබේ. පළවෙනි ප්‍රශ්නේ තන්තුවේ ස්ථාවර තරංගයේ ගොඩනැගෙන්නේ කවර අවශ්‍යතාවයන් වලට යටත්වද? ඊළඟට 2 අනුනාද වන අවස්ථාවක් සඳහා තන්තුවේ උපරිම තරංගායාමය සොයන්න. 3 තන්තුවේ ස්කන්ධය 0.2 කිලෝග්‍රෑම් මීටරයට වන අතර
2 කිලෝග්‍රෑම් භාරයක් ගැටගසා ඇත. තන්තුවේ අනුනාද වන අවම සංඛ්‍යාතයත් ඊළඟ සංඛ්‍යාතයත් සොයන්න. තන්තුව අනුනාද වන අවම සංඛ්‍යාතයත් ඊළඟ සංඛ්‍යාතයත් සොයන්න. හරි. හදන්න බලන්න විනාඩි 5ක් විතර අර. හැමෝම හදන්න ඕනි. හරිද? බලමුද කොහොමද වෙන්නේ කියලා. අහගන්න. මේක විභාග ප්‍රශ්නයක්. හරිද? ටිකක් හොඳ ප්‍රශ්නයක්. ඒ නිසා හොඳට අහගන්න මේක හදන විදිය. හරිද? මේකේ කියන්නේ මෙහෙමනේ. මේකේ දීලා තියෙනවා මේකද අපි සාමාන්‍ය ප්‍රශ්න රටාව ඇවිල්ලා අපි දන්නවනේ සාමාන්‍ය කට්ටියට හිතන් ඉන්නේ කෙලවරවල් දෙක ගැට ගහලා තිනවා මැද එතකොට මූලිකය ලෙස අන්වා දෙනවා අන්න ඒ විදිහට නේ හදන්නේ. ඊට මේකේ ඇවිල්ලා පොඩ්ඩක් පොඩි වෙනසක් තියෙන. එච්චර ලොකු වෙනසකුත් නැහැ. මොකද්ද තියෙන මෙතන වෙනස? එකම වෙනස තමයි පොඩ ඉන්න. එකම වෙනස තමයි මේකේ තියෙන්නේ මොකද්ද මේ මෙතන ඇවිල්ලා මෙන්න මේ දැන් අපි දන්නවනේ මේ හරිය මේ ලක්ෂ්‍ය දෙකේ මොනවද අනිවාර්යෙන් තියෙනව නිෂ්පන්ද. ඊට අමතරව මෙතනත් නිෂ්පන්දයක් එනවා. පැහැදිලිද මං කියන එක? මෙතනත් නිෂ්පන්දයක් එන්න ඕනේ, මෙතනත් නිෂ්පන්දයක් එන්න ඕනේ, මෙතනත් නිෂ්පන්දයක් එන විදිහට තමයි මේකේ තරංග රටාව ගොඩ නැගෙන්න ඕනේ.
එතකොට ඒ තරංග රටාව කොහොමද වෙන්නේ කියන එක තමයි අපිට තියෙන දැන් ප්‍රශ්නේ. දැන් මේක 15යි සෙන්ටිමීටර් මේක 30යි සෙන්ටිමීටර් නේ. ඔහොමනේ දුන්නේ. AB 15යි BC 30යි. හරිනේ. එතකොට දැන් අපි දන්නවා A හා B හා C කියන ලක්ෂ්‍ය තුනේ මොනවද අනිවාර්යෙන් ඉන්න ඕනි නිෂ්පන්ද. එතකොට අපි දන්නේ ඇත්තටම මේකේ මේ හරිය පුඩු කීයක් තියෙනවද? මේ හරිය පුඩු කීයක් තියෙනවද කියලා දන්නේ නැහැ. හැබැයි මේ කොටස් දෙකේදීම තරංගායාමයේ සමාන වෙන්න ඕනේ. එකම තරංගය නෙමෙයි. එකම තන්තුව, එකම තරංගය. ඒ නිසා හොඳට මතක තියාගන්න AB කොටස සහ BC කියන කොටස් දෙකේදීම තරංගායාමයේ සමාන වෙන්නත් ඕනේ. හරිද? එහෙනම් මම මෙහෙම දෙයක් කරනවා. ඔන්න බලන්න. මන් දන්නේ මේකේ තියෙන පුඩු ගණන. පුඩුවක් කියන එක ඔයගොල්ලෝ දන්නවනේ. මෙහෙම එකක් කියන්නේ සම්පූර්ණ පුඩුවක්. දැන් මෙහෙම ගියොත් දෙකක්. මෙහෙම තව එකක් ආවොත් තුනක්. මෙහෙම තව එකක් ආවොත් හතරක්. ඔය විදිහට පුඩු ගාන තමයි මං කියන්නේ n එක පුඩු ගානක් මෙතන තියෙනවා කියලා හිතන්න. මෙතන n දෙක පුඩු ගානක් තියෙනවා. හරි. එතකොට අපි දන්නවා AB කියන්නේ දිග කීයද? සෙන්ටිමීටර් 15යි. එහෙනම් ඔන්න 15 බෙදනවා n එකකින්. මොකක්ද n එකෙන් බෙදුවාම එන්නේ? පුඩුවක දිග. මේ ඉන්නේ එක පුඩුවක දිග. හරිද? ඇයි 15 බෙදනවා n එකකින්. ඒක දෙකෙන් වැඩි කරාම ඔන්න එනවා තරංගායම්. ඇයි පුඩු දෙකක් කියන්නේ තරංගායම්. ඒක ලැම්ඩා කියලා ගන්න. ඒ වගේම මේකේ පුඩු n දෙකක් තියෙනවා නම් මං ගන්නවා 15 නෙමෙයි මෙතනට එන්න ඕනේ 30. 30 බෙදීම n දෙක වැඩි කිරීම දෙක සමානයි තරංගායමේ ලැම්ඩා. පැහැදිලිද? හරි. එතකොට මේ දෙක සමානයිනේ. මේ දෙක සමාන නිසා මට කරන්න පුළුවන් මොකද්ද? මේ දෙක තරංගායමෙන් දෙක සමානයිනේ. ඒ නිසා මම පොඩි වැඩක් කරනවා මෙහෙම. උඩින් එනවා 30 බෙදීම n එකක්. මේ පැත්තෙන් එනවා 60 බෙදීම n දෙකක්. හරිනේ. එහෙනම් මට ගන්න පුළුවන් n එක බෙදීම n දෙක කියන්නේ කීයද? n එක බෙදීම n දෙක කියන්නේ 1 යට 2යි. ඒ කියන්නේ මොකද්ද? n1 අණු n2. ඒ කියන්නේ දෙන්න අතර අනුපාතය කීයද? 1ට 2යි. 1ට 2යි. ඒ කියන්නේ මොකද්ද මෙතන අදහස? අදහස තමයි AB ගේ පුඩු එකක් තියෙනවා නම් BC ගේ පුඩු කීයක් තියෙනවද? දෙකක් තියෙන්න ඕන. හරිද? එහෙනම් ගත්තොත් වෙන්න පුළුවන් උත්තර කීපයක් වෙන්න පුළුවන් නේ. උත්තර කීපයක් වෙන්න පුළුවන්. දැන් මේක මම ගත්තොත් n1 මේක ගත්තොත් n2 පළවෙනි එක ගත්තොත් n1 එකයි නම් අරක කීයක් වෙන්න ඕනේද? දෙකක් වෙන්න ඕනේ. n1 දෙකක් නම් මේක කීයක් වෙන්න ඕනේද? හතරක් වෙන්න ඕනේ. n1 තුනක් නම් මේක කීයක් වෙන්න ඕනේද? හයක් වෙන්න. හතරක් නම් මේක අටක් වෙන්න. ඔන්න ඔය ආකාරයෙන් n සඳහා විවිධ අගයන් ගන්න පුළුවන් අවස්ථාවක් එනවා. පැහැදිලිද මං කියන එක? හරි. තේරෙනව නේද ගත්ත විදිය? මේකේ n එක පුඩු ගානක් තියෙනවා කියලා හිතනවා. අපි දන්නේ ඇත්තටම කීයක් තියෙනවද කියලා. හරිද? n එකක් තියෙනවා. එතකොට අපි දන්නවා 15 බෙදීම n එක වැඩි කිරීම දෙක කියන්නේ තරංගායය. එතකොට මේකේ නම් එන්නේ 30 බෙදීම n දෙක වැඩි කිරීම දෙක කියන්නේ තරංගායය. එතකොට මේ දෙකේම තරංගායම සමාන නිසා මොකද මං කරේ? මේ දෙක සමාන කරලා n එක බෙදීම n දෙකේ අනුපාතය හොයාගත්තා. ඒ කියන්නේ n එකේ එකක් තියෙනවා නම් n දෙකේ දෙකක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒ අවශ්‍යතාවය තෘප්ත කරන්න නම්. පැහැදිලිද? හරි. දැන් එහෙනම් පළවෙනි අවස්ථාවේ මොකද්ද පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ? තන්තුවේ ස්ථාවර තරංගය ගොඩනැගෙන්නේ කවර අවශ්‍යතාවයන් වලට යටත්ද? මොකක්ද අවශ්‍යතාවය? අවශ්‍යතාවය තමයි කැපිටල් A, B හා C කියන ලක්ෂ්‍යවල මොනවාද වෙන්න ඕනේ? නිෂ්පන්ද ඇතිවන විදියට තමයි ස්ථාවර තරංග රටා ගොඩනැගෙන්න ඕනේ. හරිනේ? හරි. එහෙනම් මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. පළවෙනි ප්‍රශ්නෙට උත්තරය ලියා ගන්න. කැපිටල් A සහ කැපිටල් B සහ කැපිටල් C. කැපිටල් A, කැපිටල් B සහ කැපිටල් C. කැපිටල් A, කැපිටල් B හා C. යන ලක්ෂයන් වල නිෂ්පන්දයන් ඇතිවන ලෙස ස්ථාවර තරංග රටා ගොඩනැගිය යුතුය. යන ලක්ෂයන් වල නිෂ්පන්ද ඇතිවන ලෙස ස්ථාවර තරංග රටා ගොඩනැගිය යුතුය. නිෂ්පන්ද ඇතිවන ලෙස ස්ථාවර තරංග රටා ගොඩනැගිය යුතුය. ස්ථාවර තරංග රටා ගොඩනැගිය යුතුය. හරි. ඊළඟ රෝම ඉලක්කම් දෙකේ මොකක්ද ඇහුවේ? අනුනාද වන අවස්ථාවක් සඳහා තන්තුවේ උපරිම තරංගායමය සොයන්න. හරි. එහෙනම් මේක අපි කරන්න ඕනි නේද? ඉස්සල්ලාම මොකද්ද පුඩු ගානේ අනුපාතය හොයාගන්න ඕනි කීයක් මේකේ තියෙනවා නම් මේකේ කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. හරිද? හරි. එහෙනම් මෙහෙම ලියමු. මෙහෙම ලියන්න. AB කොටස තුල ඇති කැපිටල් AB කොටස තුල ඇති
පුඩු ගණන n එකද පුඩු ගණන n එකද කැපිටල් BC කොටස තුල ඇති පුඩු ගණන කැපිටල් BC කොටස තුල ඇති පුඩු ගණන n දෙක ද නම් n දෙකද නම් n දෙකද නම් හරි හරි එහෙනම් දාගන්න 15 බෙදීම n එක වැඩි කිරීම දෙක තරංගායම මේක එක ඊට පස්සේ 30 බෙදීම n දෙක වැඩි කිරීම දෙක තරංගායම මේක දෙක මේ දෙක සමාන කරනවා සමාන කරලා n එක බෙදීම n දෙක එහෙම නැත්නම් n එක අණු n දෙක අනුපාතය හොයාගන්න කීයද 1ට 2 කියලා 1ට 2 1ට 2 කියලා දාගන්න 1ට 2 ඊට පස්සේ මෙහෙම ලියන්න 1ට 2 කියලා දාගන්න ඕනේ හරි දාලා මෙහෙම ලියන්න එනම් AB කොටස තුල ඇති පුඩු ගණන මෙන් 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 BC කොටස ඇති පුඩු ගණන දෙගුණයකි පුඩු ගණන දෙගුණයකි කියලා දාලා මේ වගුව දාගන්න මේ වගුව දාගන්න කියලා දාලා මෙන්න මේ වගුව දාගන්න හරිද ඒ කියන්නේ මේක එකක් නම් මේකේ දෙකයි මේකේ දෙකයි නම් මේකේ හතරයි ඔය විදිහට කීප අනන්ත ගාණක් වෙන්න පුළුවන් හරිද අපි දන්නේ නැහැ මොකද්ද කියලා හරිද මේ විදිහට තමයි අවශ්‍යතාවය තියෙන්නේ හරිද ওই විදිහට තමයි අවශ්‍යතාවය තියෙන්නේ ඔය විදිහට තමයි අවශ්‍යතාවය තියෙන්නේ හරිනේ හරි ඊට පස්සේ හරි දැන් එතකොට අපෙන් අහන්නේ උපරිම තරංගායාම එතකොට අපි දන්නවා මෙතන පුඩු ගණන වැඩි වෙන්න මොකද වෙන්නේ තරංගායම අඩු වෙනවා පැහැදිලිද මං කියන්නේ කියන්නේ අඩු පුඩු ගණනක් තියෙන අවස්ථාවේ තමයි වැඩිම තරංගායම තියෙන්නේ නැද්ද අඩුම පුඩු ගණනක් තියෙන අවස්ථාවේ තමයි වැඩිම තරංගායම ඒ නිසා මේ අපි ගන්න ඕනි සලකන්න ඕනි මොකද්ද n එක සමානයි 1 හා n දෙක සමානයි 2 වන අවස්ථාව තමයි අපි මේකෙදී ගන්න ඕනි මොකද පුඩු ගණන අඩු වෙන්න තමයි තරංගායාමයේ වැඩි වෙන්නේ. පැහැදිලිද මං කියන එක? හරි. ඒක ඔය කට්ටියට බැලු බැලමටම තේරෙනවා. හරි. ඕන එක්කෙනෙක්ට තේරෙනවානේ. එහෙනම් මෙහෙම ලියන්න. පුඩු ගණන අඩු වන විට තරංගායාමය වැඩි වේ. පුඩු ගණන අඩු වන විට තරංගායාමය වැඩි වේ. පුඩු ගණන අඩු වන විට තරංගායාමය වැඩි වේ. පුඩු ගණන අඩුවන විට තරංගායාමය වැඩි වේ. මේ අනුව n එක සමානයි 1 හා n දෙක සමානයි 2 අවස්ථාව ලබා ගත යුතුය. n එක සමානයි n එක සමානයි 1 හා n දෙක සමානයි 2 අවස්ථාව ලබා ගත යුතුය. වන අවස්ථාව ලබා ගත යුතුය. හරි නේද? වෙන අවස්ථාව ලබා ගත යුතුයි. හරි. එහෙනම් දැන් මට ලියන්න පුළුවන් මොකද්ද? අපෙන් අහන්නේ මොකද්ද? උපරිම තරංගායමනේ. එතකොට මේ දෙකෙන් එකක් ගත්තත් අවුලන්නේ නැහැ. එතකොට කොහොමද තරංග රටාව තියෙන්නේ? ඒකත් ඕනව කට්ටිය පැත්තකින් අද ගන්න. මෙහෙම ගත්තට පස්සේ මෙතන තියෙනවා A, මෙතන තියෙනවා B, මෙතන තියෙනවා C. එතකොට කොහොමද තරංග රටාව තියෙන්නේ? මෙහෙමනේ. කොහොම ගියා. මෙතනින් මෙහෙම ගියා. මෙහෙමනේ. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මේකේ පුඩු දෙකයි මේකේ. එතකොට තරංගායම ලියන්න පුළුවන් කොහොමද? තරංගායම ලියන්න කියනවා පුඩු දෙකක් අතර දුරනේ. එතකොට සෙන්ටිමීටර කීයද? 30යි නේ. තරංගායමේ සෙන්ටිමීටර් 30යි. කෙලින්ම ලියන්න පුළුවන්. හරි. තරංගායම සෙන්ටිමීටර් 30යි. මේකෙන් නම් මෙහෙ පුඩුවක් ගියා. තව පුඩු දෙකක් ගියා මෙතන එච්චරයි. හරි. මෙහෙම ගියා. කොහොම?
ඔන්න ඔය විදිහට. හරි. ඔන්න ඔය විදිහට තමයි ස්ථාවර තරංග රටාව ගොඩනගන්නේ. එතකොට ඕක තමයි උපරිම තරංග ආයාමය වෙන්නේ සෙන්ටිමීටර් 30යි. හරි. ඊළඟට රෝම ඉලක්කම් 3. තන්තුවේ ස්කන්ධය දීලා තියෙනවා මෙච්චරක් කියලා. කිලෝග්‍රෑමයක් භාරයක් ගැට ගහලා තියෙනවලු. හරි. අනුනාද වන අවම සංඛ්‍යාතයත් ඊළඟ සංඛ්‍යාතයත් සොයන්න. හරි. එතකොට පළවෙනි අවස්ථාවට යන්කෝ බලන්න. පළවෙනි අවස්ථාවේදී අපි ගත්තාම v කියන්නේ ධ්වනීය වේගයනේ. ධ්වනීය වේගය කියන්නේ සිම්පල් t බෙදීම සිම්පල් m. කියන්නේ ධ්වනීය වේගය නේ තීරයක් තරංගයේ වේගයනේ. තීරයක් තරංගයේ වේගය. තීරයක් තරංගයේ වේගය සමානයි මූල t යට සිම්පල් m. t අපි දන්නවා කිලෝග්‍රෑම් කීයක්ද ඉල්ලලා තියෙන්නේ? කිලෝග්‍රෑම් 2ක්. ඒ කියන්නේ නිව්ටන් 20ක්. ස්කන්ධයේ රේඛීය ඝනත්වය දීලා තියෙනවා 0.2ක්. 0.2යි ඕක මුලින් වැඩ. එතකොට මෙතන කැරකිලා උත්තර එනවා CA වර්ගමූලය කියලා. ඒ කියන්නේ කීයද? එතකොට එනවා 10යි ms ඍණය. ඔන්න වේගය හරි. දැන් ඔතන ඔයා තරංග ආයමයක් දන්නවා, වේගයක් දන්නවා නම් සංඛ්‍යාත හොයන්න පුළුවන්ද බැයිද? පුළුවන්. සංඛ්‍යාතය කියන්නේ කීයද? වේගය බෙදීම තරංග ආයාමය 0.3. හරිනේ. එතකොට උත්තර එනවා 33.3 හර්ට්ස් කියලා උත්තරේ එනවා බලන්න. හරිද? බලන්න 100 බෙදීම 3යි නේද එන්නේ. 100 බෙදීම 3 කියන්නේ 3 නේ යන්නේ නේ. එතකොට 33.3 තමයි පළවෙනි අවස්ථාවේදී සංඛ්‍යාතය වෙන්නේ. පැහැදිලිද මං කියන එක? හරි. හදාගන්න බලන්න එහෙනම්. වේගය හොයාගත්තා මූල t යට සිම්පල් m දාලා වේගය මෙතනට ආදිශ කරා තරංගාය මෙතනට ආදිශ කරාම සංඛ්‍යාතය උතනින් එනවා. සංඛ්‍යාතය නිකම්ම ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? සංඛ්‍යාතය. හරි. හදාගන්න මේකම හදාගන්න. හරි. පළවෙනි අවස්ථාව හරි. හරි. ඊළඟ අවස්ථාවක් අහනවානේ. එතකොට ඊළඟ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්න ඕනේ? ඊළඟ අවස්ථාවේදී ඔය කට්ටිය දන්නවා පුඩු ගණන දෙකක් වෙන්න ඕනි. ඒ කියන්නේ n එකේ පුඩු ගණන 2යි දෙකේ පුඩු ගණන 4ක් වෙනවා. හරිද? හරි. මං එනවා වෙනම මේකක ගන්නම්. හරිද? මං ගන්නවා ඉන්න. හරි නේද? මේක ලියාගත්ත නේද? මේක හරිද? හරිනේ තේරුණා නේද? හරි. ඊළඟ අවස්ථාව දෙවෙනි අවස්ථාව. දෙවන අවස්ථාවේදී n එක කීයද? n එක 2යි n දෙක කීයද? 4යි. පුඩු මේකේ 1යි මේකේ 4යි. එතකොට කොහොමද වෙන්නේ? එතකොට ස්ථාවර තරංග රටාව ගොඩනගන්නේ මෙන්න මේ විදිහට. හරි. මේ විදිහට තමයි ස්ථාවර තරංග රටාව ගොඩනගන්නේ. මෙහෙම ගත්තා මෙහෙම. හරි. මෙහෙම ගත්තා මෙහෙම. ඊළඟ එකේ 4ක්. හරි. ඔකත් ඕනනම් ඕකත් දාගන්න. හරි. කොහොම දාගත්තා? මෙන්න මේ විදිහට. හරිද? ඔන්න ඔය විදිහට තමයි එන්නේ. එතකොට මෙතන තමයි අර සුමට සේතුව තියෙන්නේ. හරිද? සුමට සේතුව මේක A B C. හරි. හරි. එතකොට අපි දන්නවා මේ වෙලාවේ තරංගායමේ දැන් ඔකට දන්නවා. මොකද්ද තරංගායම? මේ වෙලාවේ තරංගායම ලියන්න පුළුවන් පට ගාලා. මොකද්ද කොහොමද ලියන්නේ? ඇයි මේ දිගක්නේ? පුඩු දෙකක් අතර දිගනේ තරංගායම කියන්නේ. එතකොට මේක සෙන්ටිමීටර් කීයද? 15යි. එහෙනම් තරංගායමේ දැන් සෙන්ටිමීටර් 15යි. ඒ කියන්නේ මීටර නම් 0.1යි 5යි. හරිනේ. එතකොට වේගය වෙනස් වෙන්නේ නැහැ. ඒක 10යි. ඒව වෙනස් වෙන්නේ නැහැනේ. වේගය වෙනස් වෙන්නේ නැහැ. මූල t යට සිම්පල් එන්නේ. වේගය කියන්නේ ඒ දෙක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මට කෙලින්ම සංඛ්‍යාතය ලියන්න පුළුවන් f2 10 බෙදීම 0.15. ඒ කියන්නේ කීයද? ගත්තොත් කීයක් කරනවද? 20 බෙදීම 3ක්ද බලන්න. 1.5 නේ. ඔව් අර කලින් අගේ වගේ දෙගුණයක් වෙන්න එපයි සංඛ්‍යාතේ නේ. සංඛ්‍යාතේ දෙගුණයක්. එතකොට කීයක් වෙනවද? 66.667 හර්ට්ස් කියලා එනවා. 66.667 හර්ට්ස් කියලා එනවා. හරිද? හරි. හදාගන්න බලන්න. තේරුණා නේද? තේරුණ නැත්නම් අහන්න. තේරුණ නැත්නම් අහන්න මං කියලා දෙන්නම් ආය මේ අනිවාර්යෙන් මෙසේජ් එකක් දාන්න තේරුණ නැත්නම් මං නිතරම කියනවා ඔයා තේරුම් ගන්න ඕනේ මොකද ඔයා විභාගෙට ඔය විදියටම අහන්නේ ඔය විභාග ප්‍රශ්න හරිද මේක හැම එකම ගොඩක් ඒවා මං කී කරන ගොඩක් ඒවා විභාග ප්‍රශ්න මේ මට්ටමේ ප්‍රශ්න නිසා අනිවාර්යෙන් ඒවා හොඳටම තේරුම් ගන්න ඕනේ එහෙම නැත්නම් මට අනිවාර්යෙන් කියන්න හරිද
හරිද? මේ දෙවෙනි අවස්ථාව. ඊට පස්සේ තවවෙනි අවස්ථාවක් ඕනනම් තව අවස්ථාවක් හදන්න පුළුවන්. නිකන් බොරුවට වෙලාව නාස්ති කරන්න ඕනේ නැහැ නේ. ඒ නිසා අනිවාර්යෙන් ඔය අවස්ථා දෙකක් හදාගත්තා නම් ඇති. හරිද? තව අවස්ථාව විභාගය ඇහුවොත් අනිවාර්යෙන් හදන්න. එතකොට n කීයක් වෙන්න ඕනේද? n එක 3ක් වෙන්න ඕනේ, n දෙක 6ක් වෙන්න ඕනේ. හරිද? ඒ අවස්ථාවට අදාළව තරංගායමේ හොයාගන්න. ගන්නට හරිද? එතකොට තරංගායම වෙන්නේ 15 බෙදනවා 3ෙන් ඒක වැඩි කරනවා 2ෙන්. ඒ කියන්නේ ඔක්කොම 30 බෙදීම 3යි සෙන්ටිමීටර් 10යි. එතකොට වෙන්නේ තරංගායම. හරිද? එතකොට වේගය එන්නේ 100යි හර්ට්ස්. සංඛ්‍යාතය 100යි හර්ට්ස් කියලා එයි තුන්වෙනි අවස්ථාවට. හරිද? හරි. එතකොට ওই විදිහට එක එක අවස්ථාවන් සඳහා ඔකටට හදා ගන්න පුළුවන්. හරිද? මේ ගාන පොඩ්ඩක් වෙනස්. ඒ වෙනස් වෙන්නේ මොකක්ද? අර මැද තියෙන සේතු කෑල්ල නිසා තමයි මේ ගාන පොඩ්ඩක් අපි සාමාන්‍ය කතා කරපු ආකාරයට වඩා පොඩ්ඩක් වෙනස්කමක් දක්වන්නේ. හරිද? හරි. දැන් එතකොට ඔය කට්ටියට ওই කාරණේ හොඳට තේරුණා. හරිද? තේරුම් නැත්නම් මට කියන්න අනිවාර්යෙන් මම ආයෙ කියලා දෙන්නම්. හරිද? හරි. දැන් මාතෘකාවක් දාගන්න. මාතෘකාවක් දාන්න. අපි කලම්ප කරන ලද දඬු කරේ නෑ නේද නං? දඬු ගැන කරාද අපි? කලම්ප කරපු දඬු. කවුරු හරි කියන්න මතක කරා. කලම්ප කරපු දඬු ගැන දඬු වල ස්ථාවර තරංග රටා ගොඩනගෙන ආකාරය මං කියලා දුන්නද ඔකට? දඬු වල කියලා දුන්නාද? ඒ කියන්නේ මේ මෑතක කරලා කරේ නැත්තම් නෑ. මේ ගිය සතියේ ඊට ඉස්සෙල්ලා සතියේ ඔය දවස් දෙකේ කරාද? ඒ කියන්නේ ගිය සතිය කියන්නේ ඔය මේ අන්තිමට කරපු දවස් දෙකේ කරලා තියෙනවද ඔය තෝලන තරංග? කලම්ප කරන ලද දඬු කියලා කොටසක්. නෑනේ. හරි හරි. එහෙනම් දැන් මාතෘකාවක් දාන්න. මෙහෙම මාතෘකාවක් දාගන්න. කලම්ප කරන ලද දඬු තුල කම්පන. 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 මාතෘකාවක් දාන්න කලම්ප කරන ලද. ඒ කියන්නේ කලම්ප කරනවා කියන්නේ කොහෙට හරි සංදි කරලා තියෙන. ඒ කියන්නේ හෙල්ලෙන්න බැරි වෙන්න හයි කරලා තියෙන. කලම්ප කරලා තියෙන. කලම්ප කරන ලද දඬු තුල කම්පන. හරි. දැන් එතකොට ඔය කට්ටිය මේක ඇති දෙයක් නැහැ. මේකත් අර කලින් එක වගේම තමයි මම මේ දඬු ගැන කියන්න එන්නේ. මොකද අපි එතනදි කතා කරන්නේ අන්වායාම තරංග. මොකද තීරයක් තරංගේ නෙවෙයි. හරි. හොඳට බලා ගන්න මම මේ කියන කාරණේ. හරිද? දැන් අපි දන්නවා මොකක් හරි තන්තුවක් නිකන් හිතන්න. දැන් තන්තුවක් මෙන්න මේ විදිහට දෙකලවරින් සම්බන්ධ කරාට පස්සේ අපි දන්නවා මේ සම්බන්ධ කරන ලද ලක්ෂයේ කම්පණය වෙන්න නිදහසක් නැහැ ඇත්තට. ඒතර ඒ ලක්ෂ්‍ය අපි හඳුන්වනවා මොනවා කියලාද? නිෂ්පන්ද. ඒතර ඒවා නිෂ්පන්ද වෙන විදිහට තමයි ස්ථාවර තරංග රටා ගොඩනැගෙන්නේ. පැහැදිලිද? ඒතර කම්පණය වෙන්න නිදහස අවම තැන් තමයි අපි කියන්නේ මොනවා කියලාද? නිෂ්පන්ද කියලා. එතකොට දැන් අපි කතා කරන දඬු තුල කම්පණයේදීත් ඉතාමත් වැදගත් වෙනවා කලම්ප කරන ලද තැන තියෙන්නේ. කියන්නේ සංදි කරපු තැන තියෙන්නේ. එතන කම්පණය වෙන්න නිදහසක් නැහැ. ඒ වගේ තැන්වල මොකක්ද ඇති වෙන්නේ? ඒ වගේ තැන්වල ඇති වෙන්නේ අනිවාර්යෙන් නිෂ්පන්ද. නිෂ්පන්දනය කියන්නේ කම්පන විස්තාරය අවමයි. ඒ වගේ තැන්වල. කියන්නේ මොකක් හරි අංශුවක් ගත්තට පස්සේ ඒ අංශුවේ කම්පන විස්තාරය අවමයි. මොකද කලම්ප කරලානේ තියෙන්නේ. එතනින් හෙල්ලෙන්නවත් බෑ. ආයේ එයාට මුකුත් වෙන්න බෑ. ඒ නිසා එතන කම්පන විස්තාරය අවමයි. සහ නිදහස් කෙලවරවල් තියෙනවානේ. අන්න ඒ නිදහස් කෙලවරවල් වල තමයි මොකද්ද ගොඩ නැගෙන්නේ? ප්‍රශ්පන්දය ගොඩ නැගෙන්නේ. මොකද්ද? ප්‍රශ්පන්දය ගොඩ නැගෙන්නේ. දැන් මම මේ උඩ රූපයක් මම මේක යටට ගන්නම්. එහෙම ගන්නම්. බලා ගන්න. දැන් මේ තියෙන්නේ දඬු. මේ තියෙන්නේ දඬු. ඔකටට පේනවද දන්නේ මේ දඬු කලම්ප කරලා තියෙන. කලම්ප කරපු තැන් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ කලම්ප කරලා. මේ මෙතන මේ තියෙන්නේ කලම්ප කරලා මේ කළු පාටින් තියෙන්නේ. එතකොට මේ කලම්ප කරපු තැන්වල කම්පණය වෙන්න නිදහස අඩුයි. කියන්නේ නිදහසක් නෑ ඇත්තටම ගත්තොත්. එතකොට ඒවා ඒ මොකද වෙලා තියෙන්නේ? නිෂ්පන්දෙ මේ. නිෂ්පන්දෙ ස්ථාවර තරංග රටාව ඇඳලා තියෙන්නේ මෙතන නිෂ්පන්දෙ වෙන්නේ. සහ විවෘත කෙලවරවල් වල අනිවාර්යෙන් මොනවා වෙන්න ඕනේද? ප්‍රශ්පන්දේ වෙන්නම ඕනේ. පැහැදිලිද? හරි. එතකොට මේකෙදි මම ඔකටට කියලා දෙන්නම් පොඩ්ඩක් අහගන්න. මේ තියෙන්නේ මේ තීරයක් තරංග රටා නෙවෙයි. මම ඔකටට කලිනුත් කියලා දුන්නා. අපි නල තුල කම්පන ගත්තේ. නල තුල කම්පනවලදී ඔකටට මතක ඇති. නල තුල කම්පනවලදී අපි ගත්තේ විවෘත කෙලවරේ ප්‍රශ්පන්දයත් සංවෘත කෙලවරේ නිෂ්පන්දයත් ඇති වෙන විදිහටනේ අපි ස්ථාවර තරංග රට ඇන්දේ.
ඒතර මේ ඇන්දට මෙහෙම මේකෙන් නිරූපණය වෙන්නේ මේක තීරයක් තරංගයක්. මං කිව්වා මෙතන මේ අන්වයි අපි දන්නවනේ ධ්වනි තරංගය අන්වායම තරංගයන්නේ. ඒතර මේ අන්වායම තරංගයක් නිසා මෙයාගේ මෙතන තියෙන අංශුවක කම්පණය වෙන්න තියෙන නිදහස වැඩි කියන එක තමයි මෙතන මෙන්න මේ විදිහට මේ හැඩයෙන් පෙන්눔 කරන්නේ. එච්චරයි මේකෙන් නිරූපණය වෙන්නේ. පැහැදිලිද? කියන්නේ මේකෙන් නිරූපණය කිරීමක් විතරයි මේකෙන් කරන්නේ. ඒ කියන්නේ මේකෙන් පිළිඹිඹු කිරීමක් විතරයි කරන්නේ. අංශුන්ගේ කම්පණය වෙන්නේ මේ පැත්තට. හරි? මේ පැත්තට වෙන්නේ. ඇයි? අනිවාර්යෙන් තීරයක් මේ මොකද්ද? ධ්වනි තරංගය ඇවිල්ලා අන්වායම තරංගයන්නේ. ඒතර අන්වායම තරංගවල අංශුන් කම්පණය වෙන්නේ තරංගයේ ප්‍රචාරණය වෙන දිශාවට සමාන්තර. එතකොට මෙන්න මේ පැත්තට ඔකට හිතන්න බෑ මේ පැත්තට කම්පණය වෙනවා කියලා අංශුන්. හරි? අංශුන් මේ පැත්තට නෙමෙයි කම්පණය වෙන්නේ මේ පැත්තට. ඒතර මේකෙන් නිරූපණය කිරීමක් විතරයි පෙන්වන්නේ මෙතන මේ කම්පණය වෙන නිදහස වැඩි කියන එක නිරූපණය කරන්න විතරයි මේක පිළිඹිඹු කරලා තියෙන්නේ. ඒ වගේම මම මෙතනදී ඔය කට්ටියත් එක්ක කතා කරන්නේ කලම්ප කරන ලද දඬු තුල ඇතිවන අන්වායාම තරංගය. ඒ කියන්නේ අන්වායාම තරංග ඇති වෙන්න පුළුවන්. දැන් අපි ඔය කට්ටිය හිතයි කොහොමද ඕක වෙන්නේ කියලා. ඔය අන්වායම තරංග ඇතිවන එක ගැන හොඳ වීඩියෝ එකක් මම ඔය කට්ටියට දඬු තුල අන්වායම තරංග ඇතිවන එක පිළිබඳ වීඩියෝ එකක් මම ඔය කට්ටියට ෂෙයා කරා. මම ඒක නිකන් පොඩ්ඩක් පෙන්නන්නද ඒක. පොඩ්ඩක් ඉන්න. මොකද ඒක වටිනවා මේ වීඩියෝ එක. නැත්තම් ඔය කට්ටිය හිතයි කලම්ප කරන ලද දඬු තුල කොහොමද අන්වායම තරංග රටා ගොඩ නැගෙන්නේ කියලා. හරිද? පොඩ්ඩක් ඉන්න. මම කට්ටිය ගෲප් එකට දැම්ම ඔය කට්ටිය ගෲප් එකේ ඉන්නවා නම් බලා ගන්න නැත්තම් මම මෙතනම පෙන්නන්නම් ඔය කට්ටියට. බලමු පෙයිද කියලා. මම ෂෙයා කරන්න. Why are you so scared to go viral? Wix users are. පොඩ්ඩක් ඉන්න. ඇහෙනවද සද්දේ? සද්ද ඇහෙනවද නංගි? මැසේජ් එකක් දාන්න ඇහෙනවද? මම ෂෙයා කරේ නෑ තාම. පේනවද? පේනවද ඔය කට්ටියට? බෝඩ් එක පේනවද මොකක් හරි? මේ වීඩියෝ එක පේනවද දැන්? ෂෙයා කරලා තියෙන්නේ මම. වීඩියෝ එක පේනවද? පේනවනේ. හරි. ඇහෙන්නේ නැහැ නේද? ඇහෙන්නේ නැහැ නේ. හරි කමන්නේ නැහැ. මම හිතන්නේ දැන් ඇහෙනවා ඇති. හරි. ඇහෙන්නේ නැති වෙන්න නෑ. හරි. හරි මට මේකේ කියන්න ඕනේ මේ අන්තිම ටික. හරි. මේ ඔකටට වීඩියෝ එක මම දාලා තියෙන්නේ. හරි. මෙන්න මේ ඉන්න මෙන්න මේ තියෙන්නේ කම්බියක්. හරිද? මේ තියෙන්නේ ඔකටට පේනවා ඇති